බර W වන ඝන අර්ධගෝලාකාර වස්තුවක් රූපයේ දැක්වෙන පරිදි ඝනත්වයේ රෝ වූ ද්‍රවයක් තුළ ගිලී සිටිනසේ එල්වා ඇත. තන්තුවේ ආතතිය කැපිටල් T අර්ධගෝලයේ පැතිලි පෘෂ්ඨයේ ශීර්ෂඵලයේ E ද්‍රවයේ මගින් ගෝලයේ වක්‍ර පෘෂ්ඨය මත යොදන සංප්‍රයුක්ත බලය. ගෝලයේ වක්‍ර පෘෂ්ඨය මත යොදන සංප්‍රයුක්ත බලය. මේ විදිහේ අර්ධගෝලයක් පතුලේ ශීර්ෂඵලයේ කැපිටල් A තන්තුවක් ආධාරයෙන් එල්ලලා තියෙන්නේ. ජලය තුල ගිල්ලලා තියෙනවා. අහන්නේ වක්‍ර පෘෂ්ඨය මත බලය. එතකොට ද්‍රවයක් තුල ගිලී ඇති වස්තුවක එක පෘෂ්ඨයක් මත බලය හනකොට උඩුකරු තෙරපම ගන්න අපි. උඩුකරු තෙරපම කියන්නේ සම්පූර්ණ වස්තුව මත ඇති වෙන බලවල සංප්‍රයුක්තයනේ. වස්තුව මත සම්පූර්ණ වස්තුව මත ඒ ද්‍රවයෙන් ඇති වෙන බලවල සංප්‍රයුක්තය. මේව තේරුම් ගන්න තමයි මං උඩුකරු තෙරපම පැහැදිලිව කියලා දුන්නේ. පටන් ගන්න දවසේ උඩුකරු තෙරපම ගත්තත් එකයි ද්‍රවය මගින් ඇති වෙන බලවල සංප්‍රයුක්තය ගත්තත් එකයි. ඒ නිසා උඩුකරු තෙරපම ගන්න අපි මේ තල පෘෂ්ඨයේ මත බලය වෙනම ගන්නවා. තල පෘෂ්ඨයේ මත බලය ඊළඟට වක්‍ර පෘෂ්ඨයේ මත බලය වෙනම ගන්නවා. මේ දෙකේ සංප්‍රයුක්තය තමයි උඩුකරු තෙරපම කියන්නේ. තන්තුවේ ආතතිය T මෙයාගේ බර W ගිල්ලෝ ඇති උස්ස H කියලා දීලා තියෙනවා. ගිල්ලෝ ඇති උස්ස H එනම් ද්‍රවයේ නම් H පහලින් ලක්ෂයකට ඇතිවන පීඩනයේ H රෝජීනේ ඇතිවන පීඩනයේ H රෝජී එනම් පතුල මත පීඩනයෙන් ඇතිවන බලය පීඩනයේ H රෝජී වැඩි කිරීම ශීර්ෂඵලයේ කැපිටල් A. එනම් මේ අර්ධගෝලයේ මත බල සලකනවා. පළවෙනි එක බර W පල්ලෙහාට. දෙවෙනි එක තන්තුවේ ආතතිය T ඉහළට. තුන්වෙනි එක පතුල මත බලය H රෝ G වරක් A ඉහළට. හතරවෙනි එක වක්‍ර පෘෂ්ඨය මත බලය බල හතරෙන් තුනක්ම සිරස්. එනම් අනිවාර්යයෙන්ම හතරවෙනි බලය සිරස් වෙනවා. එනම් වක්‍ර පෘෂ්ඨය මත බලය එක්කෝ සිරස් පහළ නැත්නම් සිරස් ඉහළට. බැලුව බැලමට පේනවා ඉහළ තියෙන විදියක් නැහැ. එනම් තියෙන්නේ පහළට. වක්‍ර පෘෂ්ඨය මත බලය ගන්නවා R කියලා එක පහළට. දැන් පහළට තියෙන බලයන් සහ ඉහළ තියෙන බලයන් සමාන කරනවා. පල්ලෙහාට තියෙනවා R ධන W ඉහළ තියෙනවා T ධන H රෝ G වරක් A මේ W මෙහාට කියනවා. R සමානයි ඍණ W ධන T ධන H රෝ G වරක් A ඍණ W ධන T ධන H රෝ G වරක් A. හතරවෙනි උත්තරය. කේතු ප්ලාස්කුවක සිම්පල් H උසට ඝනත්වයේ රෝවන ද්‍රවයක් V පරිමාවක් දාලා තියෙනවා. ඝනත්වයේ රෝවන ද්‍රවයකින් V පරිමාවක් දමා ඇත. පතුලේ ශීර්ෂඵලයේ කැපිටල් A නම් බඳුනේ වක්‍ර පෘෂ්ඨය මත ද්‍රව කඳ මගින් ඇති කරන බලය වඩුවේ. බලන්න මේ විදිහේ කේතු ප්ලාස්කුවක් මේ ප්ලාස්කුවේ
එච්චුසකට ද්‍රවයක් දාලා තිනවා. දාලා තියෙන ද්‍රව පරිමාවි පතුලේ ශේෂ්ඨ බලේ අහන්නේ කේතු ප්ලාස්කුවේ වක්‍ර පෘෂ්ඨය මත බඳුනේ වක්‍ර පෘෂ්ඨය මත ද්‍රව කමෙන් ඇතින බලය. මේ වක්‍ර පෘෂ්ඨය මත ද්‍රව කමෙන් ඇතින බලය අපට ප්ලාස්කෝ මත බල සලකනවට වඩා ලේසි ද්‍රවකඳ මත බල සලකන එක. එහෙම ද්‍රවකඳ මත බල සලකලා මේ වක්‍ර පෘෂ්ඨය මගින් ද්‍රවකඳ මත ඇති වෙන බලය වෙනවා. වක්‍ර පෘෂ්ඨය මගින් ද්‍රවකඳ මත බලය වුවාම ද්‍රවකඳ මගින් වක්‍ර පෘෂ්ඨය මත බලය ඊට සමානයි ප්‍රතිවිරුද්ධයි. එහෙනම් ද්‍රවකඳ මත බල සලකනවා. පළවෙනි එක මෙයාගේ බර පරිමාවි ඝනත්වය වරජ්ජී පහලට. දෙවෙනි එක පතුලෙන් ඇති වෙන බලය බඳුනේ පතුලෙන් ඇති වෙන බලය පතුල මත පීඩනයේ HOG ශීර්ෂ බලයේ and HOG වරක් A. ඊළඟට මේ වක්‍ර පෘෂ්ඨය මගින් බඳුනේ වක්‍ර පෘෂ්ඨය මගින් ද්‍රවකඳ මත ඇතින බලය බඳුනේ වක්‍ර පෘෂ්ඨය මගින් ද්‍රවකඳ මත බලය ඒක ගන්නවා අපි කැපිටල් R කියලා. දැන් බලන්න මේ ද්‍රවකඳ මත බල පළවෙනි එක බර වීරෝචි ශිරස්ස පහලට. දෙවෙනි බලය ද්‍රවකඳේ පතුල මත බලය H රෝ ජීවරක් ඒ ඉහළට පතුල මත පීඩනය HOG වැඩි කරනවා ශේෂ බලයේ එනම් H රෝ ජීවරක් ඒ ඉහළට. තුන්වෙනි බලය වක්‍ර පෘෂ්ඨය මත බලය බල තුනෙන් දෙකක් ශිරස් එනම් අනෙක් බලය ශිරස් යුතුයි. වක්‍ර පෘෂ්ඨය මත බලයේ කැපිටල් R1 කැපිටල් R තියෙන ඕන ශිරස් පහලට. සමතුලිතතාවයට ඉහළට තියෙන බල සහ පහළ තියෙන බල සමාන කරනවා. බලන්න පල්ලෙහා තියෙනවා ආර්ධන වීරෝචි සමාන වෙනවා. ඉහළ තියෙන බලය HOGA මේ වීරෝචි මෙහාට ගේනවා. ආ සමානයි H රෝජි ඍණ වීරෝචි මේ බලයේ පල්ලෙහාට ද්‍රවකඳේ වක්‍ර පෘෂ්ඨය මත බඳුනෙන් ඇති වෙන බලය HOGA ඍණ වීරෝචි පහලට. එහෙනම් ද්‍රවකඳ මගින් බඳුනේ වක්‍ර පෘෂ්ඨය මත බලය මීට සමාන බලයක් ඉහළට H රෝ ජීවරක් A ඍණ වීරෝචි බලයේ ශිරස්ව ඉහළට හතරවෙනි උත්තරේ. රූපේ දක්වා ඇති පරිදි හරස්කඩ ශේෂ බලයේ කැපිටල් A වූ ස්කන්ධයේ සිම්පල් M ඒකාකාර ඝන සිලින්ඩරාකාර භාජනයක් තුළ ඝනත්වයේ රෝවන භාජනයක් තුළ ඝනත්වයේ රෝවන ජලය පාවේ. ඒකාකාර ඝන සිලින්ඩරයක් ඝනත්වයේ රෝවන ජලය පාවේ. භාජනය ඒ නියත තොරවයකින් ඉහළට චලිත වීමට සැලැස්සු විට සිලින්ඩරේ ජලයේ ගිලී ඇති කොටසේ උස ජලයේ ගිලී ඇති කොටසේ උස බලන්න මෙහෙම සිලින්ඩරයක් ද්‍රවයක් තුළ ගිලී පවතිනවා. ආන්නේ
මේ වාදනය ඒ නැමැති තෝරණයෙන් ඊළට ගමන් කරන අවස්ථාවේ මේ ගිලී ඇති පරිමාවට සිදුවන වෙනස තොරණයකින් යන අවස්ථාව ගිලී ඇති පරිමාව ඉස්සල්ලා අපි බලමු නැවතිලා තියද්දී ගිලී ඇති පරිමාව රඳා පවතින මොකක් මතද කියලා මේ බඳුන නිශ්චලතාවයේ තියද්දී ගිලී ඇති පරිමාව රඳා පවතින්නේ මොකක් මතද කියලා බලන්න නැවතිලා තියෙන අවස්ථාවේ සමතුලිතතාවයට U සමානයි mg නේ U සමාන mg U කියන්නේ v rho g නේ v rho g සමානයි mg නේ මේ g සහ g අයින් වෙනවා v වැඩි කිරීම rho සමානයි m නේ එහෙනම් v සමානයි m බෙදීම rho වලට ගිලී ඇති පරිමාව වස්තුවේ ස්කන්ධයයි ද්‍රවයේ ඝනත්වයේ මත රඳා පවතින වස්තුවේ ස්කන්ධය සහ ද්‍රවයේ ඝනත්වයේ මත රඳා පවතින තෝරණයෙන් ගමන් කළාට ස්කන්ධය වෙනස් වෙන්නේ ස්කන්ධය වෙනස් වෙන්නේ තෝරණයෙන් ගමන් කළාට ද්‍රවයේ ඝනත්වය වෙනස් වෙන්නේ එහෙනම් මේ ද්‍රවයේ සහිත බඳුන තෝරණය වුණා කියලා ගිලී ඇති පරිමාවේ වෙනසක් වෙන්නේ ද්‍රවයේ සහිත බඳුන තෝරණය වුණයි කියලා ගිලී ඇති පරිමාවේ වෙනසක් වෙන්නේ 35 ගාන රූපේ පෙන්වා ඇති පරිදි ලී ගණයක් ජල බීකරයක් තුළ පාවෙමින් පවතී. කාලයේ තීස්මානයේ බිඳුවේදී නිශ්චලතාවයේ සිට බීකරයේ පහළ දිශාවට නියත තෝරණයෙන් චලනය වීම ආරම්භයි. කාලයේ තීස් සමග ජලයේ ගිලුණු කොටසේ පරිමාව ඔබේ විචලනයේ වඩා හොඳින් නිරූපණය වෙන්නේ. බලන්න මෙහෙම භාජනයක ද්‍රවයක් දාලා ඒ ද්‍රවයේ වස්තුවක් ගිලී පවතිනවා නිශ්චලතාවයේ තියද්දී ගිලී ඇති උසේච් කියලා තන්න මෙයා සිරස් තෝරණය වෙනවලු සිරස් තෝරණය වෙනවලු පහළ දිශාව තෝරණය වෙන්නේ අහනවා කාලයේ සමග ගිලී ඇති උස්ස විචලනය මෙන්න මේ කාලයේ සමග විචලනය යන්නේ වස්තුවක් යම් උස්සක් ගිලී පවතිනවා නම් ඒ ද්‍රවයේ සහිත බඳුන ඉහළට තෝරණය වුණත් පහළට තෝරණය වුණත් ගිලී ඇති උස්සේ වෙනසක් නැහැ ගිලී ඇති උස්ස සිම්පල්ලි නියතයක් පළවෙනි උත්තරේ කෙළවරක් වස්සා ඇති උස්ස බටයක ඉහළ කෙළවරේ කුඩා වායු බුබුලක් ඉතිරි වන පරිදි ද්‍රවයකින් පුරවා ඒ සීල් කරන ලැබේ. ඉන්පසු නලේ යටිකරවු කොට දැන් පතුලේ ඇති වායු බුබුල ඉහළට ගමන් කරමින් සිටියේදී නලය සිරස්ව රඳවා නිශ්චලතාවයේ සිට නිදහසේ වැටීමට ඉඩ ලැබේ. එවිට වායු බුබුලේ පිහිටි මහන්නේ බලන්න මේ විදිහට නලයකට ජලය දාලා ඉහළ කෙළවරේ වායු බුබුලක් ඉතුරු වෙන පරිදි නලයේ සීල් කරනවා. දැන් නලය අනිත් පැත්ත හරවනවා. නලය අනිත් පැත්ත හරවුවාම
වායු බබල උඩට යනවලු. ඇයි? මෙයා මත බල දෙකයි එකක් U උඩට බර mg පල්ලෙහාට. වායු බබලේ බර mg නොගිනිය හැකි තරම් කුඩයි. බර mg නොගිනිය හැකි තරම් කුඩයි. U ඉහළ තියෙන බල හැටි ගත්තොත් mg පහළට U ඉහළට. වස්තුවේ ඝනත්වයට වඩා අවට මාධ්‍යයේ ඝනත්වය වැඩි. ඒ හින්දා mgට වඩා U වැඩි. ඒ නිසා වායු බබල ඉහළට යනවා. mgට වඩා U වලාගේ වැඩි හින්දා වායු බබල ඉහළට ගමන් කරනවා. මෙහෙම ඉහළට ගමන් කරමින් තිබේදී බේනාලේ අතාරිනවලු. අතෑරියම ජීතුවරණයෙන් පල්ලෙහාට යනවා. ජීතුවරණයෙන් පල්ලෙහාට ගමන් කරන වස්තුන් මත බර ඇති වෙන්නෙත් නෑ, උඩුකුරු තරපම ඇති වෙන්නෙත් නෑ. උඩුකුරු තරපම ඇති වෙන්නේ පීඩනවල බලපෑම වෙන්නේ. ජීතුවරණයෙන් පල්ලෙහාට යද්දී පීඩනයක් නෑ. ධ්‍රවකමින් පීඩනයක් ඇති වෙන්නේ. ඒ වගේම ජීතුවරණයෙන් පල්ලෙහාට යද්දී බර දැනෙන්නේ. mgත් නෑ, යූත් නෑ, වස්තු මත බල නෑ. ඒ නිසා වස්තුව ද්‍රව්‍ය දිගේ ඉහළට ගමන් කරන එක නවතිනවා. වස්තුව ද්‍රව්‍ය දිගේ ඉහළට ගමන් කරන නවතිනවා. සිද්ධාන්තය තමයි ජීතුවරණයෙන් පල්ලෙහාට යද්දී mg ක්‍රියා කරන්නෙත් නෑ, U ක්‍රියා කරන්නෙත් නෑ, කිසිම සිරස් බලයක් ඇති වෙන්නේ නැහැ. තන්තුව ගෙල්ල තිබුණා නම් තන්තුවේ ආත්ම බිඳුවයි. තරාදීක ගැට ගහ තියෙනවා නම් වස්තුවක් එල්ලලා තියෙනවා නම් ජීතුවරණයෙන් පල්ලෙහාට යද්දී තරාදී පාඨාංග බිඳුවයි. ඒ නිසා mgත් නැහැ, යුත් නැහැ, බලයක් නැහැ. ඒ නිසා මෙතන තියෙන උත්තර වලින් වඩා සුදුසු එක ද්‍රව්‍ය තුලින් ගමන් කිරීම නවතී කියන එක. මෙතන තියෙනමෙන් වඩා සුදුසු ද්‍රව්‍ය තුලින් ගමන් කිරීම නවතී කියන එක. රූපවල පෙන්වා ඇත්තේ ජලයේ සහිත බෝතල 3ක් තුල යන්තමින් පාවෙන කුවර සහිත නිශ්චල වස්තු 3ක හරස්කලේ. ඒ හා බී වස්තු දෙකේ විවරයක් නැති අතර ඒවා කැපිටල් ආර් මෘදු රබර් පටල මගින් වස්සා ඇත. සී වස්තුවේ විවරය නොමැත. බෝතලේ කටමත අත තබා තද කරමින් බෝතල තුනේම ජල පෘෂ්ඨයට ඉහළින් ඇති වාතයට අත බලන්න මේ වගේ ජලයේ සහිත බෝතල 3ක් මේ වගේ වස්තු 3ක් තියෙනවා. මෙයාගේ මෙතන රබර් පටලයක්, මෙයාගේ මෙතන රබර් පටලයක්, මෙයාගේ නැහැ. ඊළඟ අත තියලා තද කරනවලු. එතකොට වාතයේ පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වුණාම පීඩනය වැඩි වෙනවා. ඊළඟින් තියෙන පීඩනය යම් ප්‍රමාණයකින් වැඩි වුණොත් ඒක හැම ස්ථානයකටම එකම ප්‍රමාණයෙන් බලපානවා. දැන් ගන්න මේ වගේ ඝනයක් මේ ඉහළින් පීඩනයේ වැඩි වෙන ප්‍රමාණයෙන් පහළින් පීඩනය වැඩි වෙනවා. මේ ද්‍රවය ඇතුලේ ඕනම ලක්ෂණ පීඩනයේ ඉහළින් තියෙන වාතයේ පීඩනයේ ද්‍රව කඳේ පීඩනයේ හැම තැනටම ඉහළින් තියෙන වාතයේ පීඩනයේ එකම ප්‍රමාණයට දැනෙනවා. එතකොට මෙයා වැඩි වෙන ප්‍රමාණයෙන් මෙයා වැඩි වෙනද වෙනසක් වෙන කැපිලා යනවා. මෙයා වැඩි වෙන ප්‍රමාණයෙන් මෙයා වැඩි වෙනවා. මේ පැත්තේ පීඩනය වැඩි වෙන ප්‍රමාණය මේ පැත්තෙන් වැඩි වෙනවා. ඒ නිසා හැම පැත්තකටම දැනෙන බලය වැඩි වෙනවා. දැනෙන බලය වැඩි වුණාට සම්ප්‍රයුක්තයේ වෙනසක් වෙන්නේ. ඒ නිසා මේ සී අවස්ථාවේ වස්තු නිශ්චලතාවයම තියෙනවා. සී අවස්ථාවේදී වස්තු නිශ්චලතාවයම තියෙනවා. ඒ වලයි බී වලයි රබර් පටල තියෙනවනේ. බලය වැඩි වෙනකොට ඒවා ඇතුළට නැමෙනවා.
මෙහෙම ඇතුළ නැමිනෝ. සම්පයුක්ත බලය බින්දුවක නමුත් බලය වැඩිවෙන්න ඇතුළ නැමිනෝ. මෙයා මත බලය වැඩිවෙනෝනේ. රබර් පටලය ඇතුළ නැමිනෝ. එතකොට ජලය ටිකක් ඇතුළ වෙනවා. රබර් පටල ඇතුළ නැමනවා ජලය ඇතුළ වෙනවා. එතකොට විස්ථාපිත ජල පරිමාව යම් ප්‍රමාණයකින් අඩු වෙනවා. එහෙම විස්ථාපිත ජල පරිමාව යම් ප්‍රමාණයකින් අඩු වුණාම උඩුකරෝතරපම අඩු වෙනවා. කලින් සමතුලිතව තිබ්බේ U සමාන mg ඉඳන් දැන් U වලගේ ටිකක් අඩු වෙනකොට පල්ලෙහා තියෙන mg ට වඩා U අඩු වෙනවා. ඒ නිසා මේගොල්ලන් පල්ලෙහාට යන්න පටන් ගන්නවා. A වලයි B වලයි වස්තු පහළට යනවා. C වල වස්තුව සමතුලිතව තියෙනවා. ආදර්ශය දිග මීටර් 3ක් හා පළල මීටර් 2ක් වන බෝට්ටුවක් වැවක ඉපිලේ මිනිස්සෙක් බෝට්ටුව මත නැගුණු විට එය සෙන්ටිමීටරයක් ගිලේ මිනිසාගේ ස්කන්ධය වනුවේ ජලයේ ඝනත්වය 10යි. දිග මීටර් 3ක් හා පළල මීටර් 2ක් වන බෝට්ටුවක් වැවක ඉපිලේ මිනිස්සෙක් බෝට්ටුව මත නැගුණු විට එය සෙන්ටිමීටරයක් ගිලේ මිනිසාගේ ස්කන්ධය මේකේ සිද්ධිය තමයි ඉපිලෙන වස්තුවක් මත තව වස්තුවක් තිබ්බොත් ඉපිලෙන වස්තුවක් මත තව වස්තුවක් තිබ්බොත් ඒ දෙවෙනි වස්තුව තිබීම නිසා වැඩි වෙන උඩුකරතමයි දෙවෙනි වස්තුවේ බරයි සමානයි. දෙවෙනි වස්තුවේ බරයි එයා තිබ්බ නිසා වැඩි වෙන උඩුකරතමයි සමානයි. මෙහෙම යම් වස්තුවක් මෙහෙම යම් ප්‍රමාණයක් ගිලී පාවීම පවතිනවනම් මෙයා මත සිම්පල් M ස්කන්ධයක් තිබ්බාම V පරිමාවක් අලුතෙන් ගෙලෙනවනම් තිබ්බ වස්තුවේ බර mg සහ මේ අලුතෙන් V පරිමාවක් ගිලීමෙන් ඇතිවෙන උඩුකරතම V(g) කියන එක සමානයි. ඒකම නෙමෙයි ගාන තියෙන්නේ. මේ මෙතන මේ බෝට්ටුවක් තියෙනවා. බෝට්ටුව මත මිනිස්සෙක් නගිනවා. නැග්ගාම සෙන්ටිමීටරයක් ගිලෙනවලු. සෙන්ටිමීටරයක්. එහෙනම් ඒ සෙන්ටිමීටරයක් ගිලිලා වැඩි වෙන උඩුකරතරමයි නැග්ග මිනිස්සාගේ බරයි සමානයි. මේ බෝට්ටුවේ හරස්කට දීලා තියෙනවනේ. බෝට්ටුවේ හරස්කට දිග 3යි පළ 2යි මීටර්. එහෙනම් බෝට්ටුවේ හරස්කට 6යි වර්ග මීටර වලින් ඒක වැඩි කරනවා ගිලිනොස් සෙන්ටිමීටරයි මීටර කරලා. ඔන්න ගිලිච්ච පරිමාව වෙනවා. ඒක වැඩි කරනවා රෝ ජලයේ ඝනත්වය 10යි. ජීවනාගේ 10යි. සමානයි mg වලට. මේ 10යි මේ 10යි වත් වෙනවා. එතකොට m සමානයි 10 10 තු කියන්නේ 10 10 රින් දෙකෙන් 10යි. 6 රින් 10 60 කිලෝග්‍රෑම්. යම් වස්තුවක් පාවෙමින් තියෙනවනම් ඉපලෙනවනම් යම් ප්‍රමාණයක් ගිලී පාවෙනවනම් ඒ වස්තුව මත M ස්කන්ධයක් තිබ්බාම අලුතෙන් V පරිමාවක් ගිලුනොත් mg වලගේ V(g) වලගේ සමානයි. මේ විදිහේ ජලයේ සහිත බඳුනක කුඩා බඳුනක් ගිලී පවතින. කුඩා බඳුනක් ගිලී පවතින. එවිට මේ ජල මට්ටම h1යි. දැන්
මේ කුඩා මාජනයට යකඩ කෑල්ලක් දානවා. මෙයා තව ටිකක් ගිලිනවනේ. ගිලුනාම අනිවාර්යෙන් ජල මට්ටම වැඩි වෙනවා. දැන් ජල මට්ටම H2යි. ඊළඟ මේ යකඩ කෑල්ලවන් ජලයට දානවා. ඒත් මෙතෙන් වඩා නම් ජල මට්ටම වැඩි. H1කට වඩා වැඩි. භාජනයේ තියෙන ජල යකඩ කෑල්ල මේ මෙලිය දානවා. මේක H3යි. මේ ඔය අනුපිළිවෙල අහන්නේ අඩුම H1. දැන් දැනගන්න ඕනේ H2ද H3 විශාල කියලා. මම මේකේ සිද්ධාන්තය කළානේ ගිලෙන වස්තුවක් පාවෙන්න සැලසුවාම ගිලෙන වස්තුවක් පාවෙන්න සැලසුවාම ජල මට්ටම වැඩි වෙනවා. ඒ සිද්ධාන්තයේ එන විදිහ මම පැහැදිලි කළා තියෙනවා. අවසාන ප්‍රතිඵලය මම ගන්න. ගිලෙන වස්තුවක් පාවෙන්න සැලසුවාම ජල මට්ටම වැඩි වෙනවා. එහෙනම් පාවෙන වස්තුවක් ගිලෙනකොට ජල මට්ටම අඩු වෙනවා. ඝනත්වයෙන් වැඩි වස්තුවක් ගිලෙන්නේ. එහෙම ඝනත්වයෙන් වැඩි වස්තුවක් පාවෙමින් තිබිලා ගිලෙන් සැලසුවාම ජල මට්ටම අඩු වෙනවා. එහෙනම් වැඩි H2. ඊළඟට H3. රූපේ දක්වා ඇති පරිදි ලී කැබැල්ලක් හා ගල් කැබැල්ලක් අඩංගු කුඩා බීකරයක් විශාල ජල බීකරයක් තුල පාවේ. ගලේ ඝනත්වයේ ජලයේ ඝනත්වයට වඩා වැඩි අතර ලී කැබැල්ලේ ඝනත්වයේ ජලයේ ඝනත්වයට වඩා අඩු වේ. විශාල බීකරයේ ජල මට්ටම සිම්පල් H පිළිබඳ පාස්තනාන් ප්‍රකාශ බලන්න. ගල පිටතටගෙන ජලයේ දමු විට H අඩු වේ. මේ ඝනත්වයෙන් වැඩි වස්තුවක් නේ. ඝනත්වයෙන් වැඩි වස්තුව පාවෙමින් තිබිලා ගිලෙන් සැලසුවාම අපේ සිද්ධිය ගිලෙන වස්තුවක් පාවෙනකොට ජල මට්ටම වැඩි වෙනෝනේ. එහෙනම් පාවෙන වස්තුව අයින් කරලා ගිලෙන් සැලසුවාම ජල මට්ටම අඩු වෙනවා. ජල මට්ටම අඩු වෙනවා. ඒ නිසා මේ ගල් කැබැල්ල එළියට යන ජලයේ දැම්මම ජල මට්ටම අඩු වෙනවා. ගිලෙන වස්තුව පාවෙන් සැලසුම ජල මට්ටම වැඩි වෙනවා. එහෙනම් පාවෙන වස්තුව ගිලනකොට ජල මට්ටම අඩු වෙනවා. ඒ හරි. ලී කැබැල්ල පිටතටගෙන ජලයට දැමූ විට H වෙනස් නොවේ. ලී කැබැල්ල පිටතටගෙන ජලයේ දැමුවට මේ ලී කැලලම ජලයේ දැම්මම වෙන්නේ. ලී කැලල ජලයේ දැම්මම පාවෙනවා. කලිනුත් පාවෙමින් තිබ්බේ. දැනුත් පාවෙනවා. අවස්ථා දෙකේදීම පාවෙනවනේ. එහෙනම් වෙනසක් නැහැ. එහෙනම් H වෙනස් වෙන්නේ නැහැ. මේ කියන්නේ H වැඩි වේ කියලා. H වෙනස් නොවේ කාවේ. H වෙනස් නොවේ කාවේ. AB හරි. C ගලහා ලී කැබැල්ල ගෙද එකට ගැටගසා ජලයේ දම විට පතුලට යනවා. පතුලට යන්නේ ඝනත්වයෙන් වැඩි වෙන සංයුක්ත වස්තු ඝනත්වය වැඩි වෙනද. සංයුක්ත වස්තු පතුලට යන්නේ ඒ සංයුක්ත වස්තු ඝනත්වය වැඩි වෙනද. ඝනත්වයෙන් වැඩි වස්තු පාවෙමින් තිබිලා ගිලෙන් සලසපුවාම පාවෙමින් තිබිලා ගිලෙන් සලසුවම ජල මට්ටම අඩු වෙනවා. ජල මට්ටම අඩු වී තුයි මේක කියන්නේ H වැඩි වී කියලා බැවදී A හා B සත්‍යයි. A හා B සත්‍යයි සියවදී. පතුලේ ශේෂ බලයේ කැපිටල් A වන බඳුනක් තුල වස්තුවක් ඇති විට එම වස්තුව සහිත බඳුන ද්‍රවයක H බිඳුව උසක් ගිලී පාවේ. දැන් වස්තුව බඳුනේ පතුලේ එල්ලූ විට බඳුන ගිලෙන උස සිම්පල් H වේ.
වස්තුවේ පරිමාව විය හැකි. වස්තුවේ පරිමාව විය හැකි. වස්තු පරිමාව. මෙහෙම භාජනයකට යම් වස්තුවක් දාලා ජලය දාලා තියෙනවා. පතුලේ ශේෂ බලයේ ගිලෙන උස H බිඳුවයි. ගිලෙන උස H බිඳුවයි. දැන් මේ ගිලෙන්නේ මෙයාගේ මේ පද්ධතියේ බරින්දනේ බරට සමාන උඩුකරු තෙරපමක් ඇති කරගන්න යම් ජල පරිමාවක් විස්ථාපනය විතුයි ඒකට තමයි ගිලෙන්නේ. දැන් මේ වස්තුව පතුලේ තන්තුවකින් ගැට ගන්නවා. බර වෙනස් වෙන්නේ නැහැ. ඒනම් ගිලෙන පරිමාව වෙනස් වෙන්නේ නැහැ. හැබැයි කලින් වස්තුව බඳුන ඇතුළේ තිබ්බ දැන් වස්තුවත් ගිලලා තියෙනවා. දැන් වස්තුවත් ගිලී පවතිනවා. එහෙම වස්තුව ගිලෙනින්ද බඳුන ගිලෙන උස අඩු වෙනවා. බඳුන ගිලෙන උස අඩු වෙනවා. ආනා වස්තුවේ පරිමාව වීගල දන්න ලේසි තවකයක් තියෙන. අවස්ථාවකදී බරMG එකයි. එහෙනම් උඩුකරු තෙරපම එකයි. එකම ද්‍රවයේ තියෙන්නේ. එහෙනම් අවස්ථාවකේ ගිලෙන පරිමාවන් සමානයි. මෙතෙන්දි ගිලෙන පරිමාව මෙතන ගිලෙන පරිමාව සමානයි. මෙතෙන්දී ගිලුණු පරිමාව H බිඳුව උසහරස්කඩේ මෙතෙන්දී මේ උස සිම්පල් H වරක් හරස්කඩේ දාන මෙයාගේ පරිමාවි මේ H මෙහාට ගෙනවා V සමානයි. H බිඳුව A වෙනවා H එනා V සමානයි A පොදුයි H බිඳුව වෙන H A වරක් H බිඳුව වෙන H A වරක් H බිඳුව වෙන H වස්තුවේ පරිමාව අවස්ථා දෙකේ බර එකමාගේ නා U එකමාගේ U එකමාගේ නා ගිලෙන පරිමාව එකමාගේ උස 4 H වල බඳුනක් උස 4 H මේකට සිම්පල් H උසකට ජලය දාලා තියෙනවා. එතකොට 2 H උසක් ඉහළින් තියෙනවා. මේ උස සිම්පල් H ආන්නේ මෙම සිලින්ඩරයේ සම්පූර්ණ මුසවාගේ ජල මට්ටමින් පහත සිටී පාවී තිබීමට ජල මට්ටම H වල ඉඳන් කීය දක්වා වැඩි කළ යුතුද කියලා ජල මට්ටම බඳුනේ ජල මට්ටම කොච්චර වැඩි කරනවද කියලා මේ බඳුනට ජලයේ දාන ගිලෙනවා. මේකේ සිද්ධාන්තයත් අපි ඉගෙන ගත්තා. මේකේ සිද්ධාන්ත ඉගෙන ගත්තා. ජලයේ පාවෙන බඳුනකට ජලයේ දැම්මහම ජලයේ පාවෙන බඳුනකට ජලයේ දැම්මහම දාන ජල පරිමාවට සමාන පරිමාවක් ගිලෙනවා. දාන ජල පරිමාවට සමාන පරිමාවක් ගිලෙනවා. එහෙනම් මේ සම්පූර්ණයෙන්ම ගිල්වන්න තව 2 H ගිල්වන්න ඕනේ. තව 2 H ගිල්වන්න ඕනේ.
එහෙනම් දෙමිය යුතු ජල කඳේ උස 2H. එතකොට ඔක්කොම 3H වෙනවා. මෙතන H තියෙන්නේ. H තියෙන්නේ තව 2H දැම්මම 3H. ඒ නිසා ජල කඳේ උස H වලින් ඉඳන් 3H දක්වා වැඩි කළ යුතුයි. H සිට 3H දක්වා වැඩි කළ යුතුයි. H වලින් ඉඳන් 3H දක්වා වැඩි කළ යුතුයි. තුනී බිත්ති සහිත සිලින්ඩරාකාර භාජනයක් වැවක පාවෙමින් පවතී. කාලයේ තීස්මානයේ බිඳුවේදී පතුලේ කුඩා සිරුරක් සාදා නේද ශීඝ්‍රතාවයකින් භාජනය තුළට ජලය ගලා එම සලසන අතර භාජනයේ නියත ප්‍රවේගයෙන් ගිලේ. කාලයේ තීවන විට භාජනය තුළ සහ ඉන් පිටත ජල මට්ටම් වල වෙනස H එක මෙන්න මේක H එක. H එක සහ පිටත ජල මට්ටම සහ භාජනයේ කටේ වෙනස H2. කාලයේ සමග විචලනයේ ප්‍රස්ථාර කරන එකට. මේ H එක මුලින්ම හිතන්න. H එක භාජනයට ජලයේ දාන ප්‍රමාණයෙම ගිලිනවනේ. තව ජලය දැම්මත් ඒ ප්‍රමාණයෙම ගිලිනවා. ඒ ඉන්න H එක නම් නියතයි. H එක නියතයි. H එක නියතයි. H එකේ අගේ නියතයි. ජලයේ දාන ගිලෙනවනේ. එහෙනම් H2 අඩු වෙගෙන යනවා. H1 නියතයි H2 අඩු වෙනවා. H1 නියතව පවතිනවා. H2 බිඳුව දක්වා අඩු වෙනවා. H1 නියතයි H2 බිඳුව දක්වා දෙවිනි උත්තරේ. ඒකාකාර හරස්කඩක් ඇති ලී කුට්ටියක් රූපේ පෙන්න පරිදි ජලයේ පාවේ. එවිට ජලයේ තුල ගිලී ඇති උස සිම්පල් H වේ. දැන් ලී කුට්ටිය සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි ජලයේ මතට දියරයක් දමයි. දියරේ ඝනත්වයේ ජලයේ ඝනත්වයට වඩා අඩුය. පහත ප්‍රකාශ සලකන්න. බලන්න ඒකාකාර හරස්කඩක් ඇති ලී කුට්ටියක් රූපේ පෙන්න පරිදි ජලයේ පාවේ. එවිට ගිලී ඇති උස H. දැන් ලී කුට්ටිය සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි ජලයේ මතට දියරයක් දමයි. මෙහෙම ජලයේ මත ලී කුට්ටියක් පාවෙනවා. ගිලී පාවෙනවා. ලී කුට්ටියක් ගිලී පාවෙනවා. දැන් මේ ලී කුට්ටියේ වැහෙනකන් ජලය දානවා. බලන්න මේ යම් ප්‍රමාණයක් ගිල්ල තියෙන යාගේ බරින්දනේ. ඒ බරට සමාන උඩුකරු තෙරපමක් ඇති කරන්න ගිලෙනවා. දැන් ලී කුට්ටියේ වැහෙනකන් ජලය දානවා කියනවනේ. තෙල් වර්ගයක් දානවා ලී කුට්ටිය වැහෙනකන්. දැන් බලන්න මේ ලී කුට්ටියෙන් කොටසක් තෙල් වල තියෙනවා, කොටසක් ජලයේ තියෙනවා. ලී කුට්ටිය සම්පූර්ණයෙන් වෙනකන් තෙල් දැම්මාම ලී කුට්ටියෙන් කොටසක් තෙල් වල අනිත් කොටස ජලය. දැන් එහෙමනම් ජලයත් විස්ථාපනය වෙනවා, තෙලුත් විස්ථාපනය වෙනවා. එහෙනම් දැන් උඩු කරවුතරපම ජලයනුත් ඇති කරනවා, තෙල්ලනුත් ඇති කරනවා. බරෙම් ජී වෙනස් වෙන්නේ. හැබැයි දෙන්නගෙන්ම උඩු කරවුතරපම ඇති වෙනවා.
ඒ දෙකේම එකතුව තමයි දැන් උඩුකරු තෙරපම වෙන්නේ. කලින් ජලයෙන් විතරක් ඇති කළ උඩුකරු තෙරපම දැන් දෙන්නම එකතු වෙලා ඇති කරනවා. කලින් ජලයෙන් විතරක් ඇති කළ උඩුකරු තෙරපම දැන් දෙන්නම එකතු වෙලා ඇති කරනවා. ඒ දෙන්නම එකතු වෙලා ඇති කරද්දී ජලයෙන් ඇති වෙන උඩුකරු තෙරපම අඩු වෙනවා. ඒ නිසා ජලයේ ගිලී ඇති උත්සාහ අඩු වෙන්න ඕනේ. එහෙනම් ලී කුට්ටිය උඩට යනවා. යද්දී ජල මට්ටම පල්ලෙහාට යනවා. ලී කුට්ටිය උඩට යනවා. ජල මට්ටම පල්ලෙහාට යනවා. ලී කුට්ටිය උඩට යනවා. ජල මට්ටම පල්ලෙහාට යනවා. බලන්න. ඒ ලී කුට්ටියේ ජලය තුල ගිලී ඇති උත්සාහ වැඩි වැරදි. ගිලී ඇති උත්සාහ අඩු වෙනවා. මේ දැන් ලී කුට්ටිය මත ඇති වෙන උඩුකරු තෙරපම මුල් අවස්ථාවේ උඩුකරු තෙරපම වල වැඩි නෑ. උඩුකරු තෙරපම එකම තමයි සිද්ධාන්තය. ලී කුට්ටියක හරස් කළ වර්ග ඵලයේ ගිලින උස්ස මත බලපාන්නේ නැහැ. මම එක්කලා තියෙන්නේ ඒකාකාර හරස් කළක් තියෙන වස්තුවක් ගිලින උස්සට හරස් කළ බලපාන්නේ නැහැ. ඒකාකාර හරස් කළක් තියෙන වස්තුවක් ගිලින උස්සට හරස් කළ බලපාන්නේ නැහැ. සීපමණේ සත්‍ය.